You are watching Educational Broadcasting Channel. අයිබෝවන් දුවපිතේ ගියවර අපේ 6 ශ්‍රේණියේ පරිගණක පද්ධති පිළිබඳව හඳුන්වා දුන් වැඩසටහන හා ඔබ සම්බන්ධ වුණා. ඉතින් දුවපිතේ අද අපි බලමු ගිය වර කොටසෙහි මොනවද අපි ඉගෙන ගත්ත සාරාංශය කියලා. බලමු අපි ඉගෙන ගත්ත පරිගණක පද්ධතියේ මූලික ක්‍රියාවන් මොනවද කියලා. මූලික ක්‍රියාවන් කියන්නේ ආදානය, සැකසීම, ප්‍රතිදානය. ඉංග්‍රීසියෙන් අපි ඉගෙන ගත්තේ input, process, output. එතකොට මෙම මූලික කාර්යයන් සඳහා සම්බන්ධ වුණා data කියන දේවල්, ඒ වගේම information නැත්නම් තොරතුරු කියන කොටස් දෙකක්. පරිගණකයට දත්ත ආදානය කරලා, ඒ කියන්නේ input කරලා, එම දත්ත හරියාකාර උපදේශ අනුව සකස් කරලා ඊළඟට තොරතුරු ලෙස ඉවතට ගැනීමක් තමයි අපි ඒ දවසේ පාඩම කොටස තුල ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න ලැබුණා. ඉතින් දුවේ මේ ආදානයේ සැකසීම ප්‍රතිදානය කියන ක්‍රියාවන් නිරන්තරයෙන් අපි අධ්‍යයනය කරා පරිගණකයක් තුල සිදු වෙනවා. ඊළඟට පුතේ අපි ලාක්ෂණික ගුණාංක ගැන ඒ කොටසදී සාකච්ඡා කරා. වේගය ගැන, කාර්යක්ෂමතාවය ගැන, නිවැරදිතාවය ගැන, ඊළඟට විශ්වාස බව, තාමත් විශ්වාසයි මේ පරිගණකයේ. නියත බව ගැන, ඒ කියන්නේ දින වැඩේ හරියට කරනවා. ආචාරධාරිතාවය ගැන, විශාලධාරිතාවක් තියෙනවා පරිගණක පද්ධතිය තුළ. පිරිවැය, මූලික ප්‍රාග්ධනයක් වැය කරනවා අපි ගන්න. නමුත් නඩත්තුව සඳහා ඉතා සුළු මුදලක් ගත කරනවා. ඒ ගැන බුද්ධිමත් බව. බුද්ධිමත් බව නම් පොඩි සීමාවක් තියෙනවා දුපුතේ. ඒ කියන්නේ පරිගණක පද්ධතියේ බුද්ධිමත් බව කියන එක සිතීමේ ශක්තියත් එක්ක සංසන්දනය කරොත් ටිකක් අඩුයි. නමුත් පරිගණකයට පුළුවන් හොඳින් වැඩ කරන්න අපේ උපදෙස් අනුව බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මෙන්න මෙයත් අපි සලකනවා අපේ ලාක්ෂණික ගුණයක් විදිහට. ඉතින් ලාක්ෂණික ගුණාංග 8ක් අපි එදා දවසේ ඇතුළතදී සාකච්ඡා කරා. ඔබ ඉගෙන ගත්තා. දැන් අපි බලමු ඊළඟට අද දවසේ මොකද මාතෘකාව කියලා. අද අපි බලන්නේ නිහිත පරිගණක කියන්නේ. නිහිත පරිගණක. මේ මොනවද නිහිත පරිගණක කියන්නේ? ඇත්තටම මේ කියනවා නිහිත පරිගණක සහිත උපාංග කියලාත් කියනවා පුතේ. ඔයගොල්ලෝ දන්නවා අද දවසේ භාවිතා කරන ප්‍රතිශෝධන යන්ත්‍රය. ෆුල් ඔටෝමැටික් වොෂින් මැෂින් කියලා කියන්නේ. පූර්ණ කාර්ය සියලුම දේවල් ස්වයංක්‍රීය සිදු වෙනවා. අන්නේ ප්‍රතිශෝධන යන්ත්‍රයේ තියෙනවා පරිගණක වැඩසටහන. ඒ පරිගණක වැඩසටහන අනුව තමයි ඒ ක්‍රියාවලිය ටික අපිට ඉටු කරලා දෙන්නේ. ඉන්න එවැනි උපාංග වලට තමයි කියන්නේ නිහිත පරිගණක සහිත උපාංග කියලා. ඒ කියන්නේ පරිගණක වැඩසටහනක් සහිත උපාංග වලට කියන්නේ. තව අපිට උදාහරණයක් ගන්න පුළුවන් ජංගම දුරකථනය. ඔයගොල්ලෝ දන්නවා ජංගම දුරකථනය කියන්නේ අද දවසේ පරිගණකයක් වගේමයි. පරිගණකයක් කියන එක අපිට පරිගණකයේද ජංගම දුරකථනයේද කියලා වෙනස වටහා ගන්න බැරි තරම් මෙයා ලං වෙලා තියෙනවා. ඉතින් පරිගණකයක් යෝගෙම ජංගම දුරකථනයත් එලෙස සම්බන්ධලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් ජංගම දුරකථනයේ ස්මාර්ට් ෆෝන් එක නිහිත පරිගණක සහිත උපාංගයක් කියලා. අද කාලේ භාවිත වන වාහන ගත්තොත් නවීන පන්නේ මෝටර රථ ගත්තොත් පරිගණක පරිපත ඒ සතුව තියෙනවා. එන්ජින් ඇතුලේ තියෙනවා. එන්ජින් එක ඇතුලේ. ඒ නිසා අපි කියනවා නූතන මෝටර රථ නිහිත පරිගණක සහිත උපාංගයක් කියලා. ඒ කියන්නේ පරිගණක වැඩසටහනක් සහිත උපාංග කියලා. තව දෙයක් මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් අද කාලේ රූපවාහිනී යන්ත්‍ර ස්මාර්ට් ටීවී කියලා කියනවා නේද? සුහුරු රූපවාහිනී යන්ත්‍ර. ඒ සුහුරු රූපවාහිනී යන්ත්‍ර තුලත් මොකද තුපිතේ තියෙන්නේ? පරිගණක වැඩසටහනක් වගේ ක්‍රියාත්මක වන වැඩසටහන් තියෙනවා. ඒ සියල්ල අපි කියන්නේ නිහිත පරිගණක සහිත උපාංග කියලා. එහෙනම් හොඳින් මතක තියාගන්න. devices with embedded computers කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ පරිගණක පද්ධතියක වගේ පරිගණකමය මුදුකාංගයක් එහෙම නැත්නම් පරිගණක වැඩසටහනක් මේ උපාංග තුල මං පෙර කිව්ව උපාංග වල තිබෙනවා. ප්‍රතිශෝධන යන්ත්‍රයේ, ඒ වගේම ජංගම දුරකථනයේ,
එම නූතන මොටර රථය තුළ තව අපි ගත්තොත් එහෙම නූතන රූපවාහිනී යන්ත්‍ර තුළ තේ එවැනි යන්ත්‍ර සියල්ල අපි කියන්නේ නිහිත පරිගණක සතු උපාංග කියලා. ඒක අපි ඔන්න දැන් අද දවසේ අලුත්ම විෂය කරුණක් විදිහට අවබෝධ කරගත්තා. ඊළඟට පුතේ අපි පරිගණක පද්ධතියේ බාහිර උපාංග ගැන සාකච්ඡා කරමු. මොනවද අපිට බාහිරව දැකිය හැකි උපකරණ කියලා. ඒකට අපි පොඩි මාතෘකාව ලියාගමු. The computer system. අපි මේක the computer system කියලා කිව්වට පරිගණක සංරචක හඳුනා ගැනීමක් තමයි මේ මෙතෙන්දි කරන්නේ. අපිට පුළුවන් මේ පරිගණකයක් අපි අඳින්න. මේ පරිගණක පද්ධතියේ තියෙන උපාංග මම හිතන්නේ දැනටත් මූල පුතාලා හොඳින් දන්නවා ඇති. නමුත් මේ සමහර උපාංග සඳහා කියන නාමයන් මොනවද කියලා නිවැරදිව හඳුනා ගැනීමක් තමයි අපි කරන්න හදන්නේ. එතකොට ඒ වායේ ක්‍රියාකාරීත්වයත් මෙතෙන්දී අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි. මොනවද මේ උපාංග වලින් කරන කාර්යයන් කියලා. බලමු මේ උපාංග ටික උණු දන්නවද කියලා. අපිට ගොඩාක් උපාංග අඳින්න පුළුවන්. අපි නමුත් අපි බලමු තාමත් සරල උපාංග ටිකක් පරිගණක පද්ධතියක ඔයගොල්ලෝ දැකලා තියෙන දේවල් උපාංග ටිකක් තාමත් අපිට දාන්න පුළුවන්. හරි අපි දාමු මේ උපාංගෙත් නේ බලමු අපි මොනවද නම් කියලා. හරි දැන් මේ උපාංග මොනවද? අපිට පුළුවන් මේ පරිගණකයේ තියෙන පළමු උපාංගයේ විදිහට මෙයා හඳුන්වන්න. මොකක්ද මේ? සංදර්ශකය. නැත්නම් අපිට කියන්න පුළුවන් මොනිටර් කියලා. ඔයාලා දන්නවා ඒ දිහා බලාගෙනම අපි පරිගණක ඉස්සරහ වාඩි වෙන්නේ. මෙන්න මේ උපාංගය. ටෙලිවිෂන් එකක් වගේ කොටසක්. එහෙනම් පරිගණකයේ තියෙන ඒ උපාංගයට කියනවා අපි මොනිටර් කියලා. සංදර්ශකය. ඊළඟට අපිට පුළුවන් මේ උපාංගය මොකක්ද කියලා හඳුනා ගන්න. මේ උපාංගයට කියනවා අපි පද්ධති ඒකකය. සිස්ටම් යුනිට්. මොකද කියන්නේ සිස්ටම් යුනිට් පද්ධති ඒකකය. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ උපාංගය මොකක්ද කියලා හඳුනා ගන්න. යතුරු පුවරුව. නැත්නම් අපිට ඉංග්‍රීසියෙන් කියනවා කීබෝඩ්. ඊළඟට මේ උපාංගය මුසිකය. මවුස් කියලා අපි කියනවා. ඊළඟට මේ උපාංගය නාදක කියලා කියන්න පුළුවන්. ස්පීකර්ස් කියලා අපිට කියන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන්. ඊළඟට මේ තියෙන මුද්‍රකය මුද්‍රණ කටයුතු කරන එක අපිට කියන්න පුළුවන් printer කියලා. උපාංගයට. ඊළඟට අපිට මේ උපාංගය හඳුනන්න පුළුවන් අද කාලේ ගොඩක් ජනප්‍රිය එකක් වෙබ්කෑම් කියලා. වෙබ් කැමරාව. මෙන්න උපාංග ටිකක්. තව මේ උපාංගෙත් අපි නම් කරගමු. මේකට අපිට DVD ROM නැත්නම් DVD දාවකය කියලා දාමු. ඒව නැත්නම් සංගත තැටි දාවකය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සංයුක්ත තැටි දාවකය CD කියලා තේරෙනවා. හොඳයි. මේ තියෙන පවර් බටන්. පවර් ස්විච් එක. නැත්නම් විදුලි බල ස්විච් එක. හොඳයි. මෙන්න උපාංග ටිකක් අපි බාහිරව හඳුනාගත්තා. ඊටම සරල උපාංග දුවේ පුතේ. දැන් මේ උපාංග වලින් මොනවද කරන්න කියන එකත් එක්ක මේ නාමයන් ගැන අපි සලකා බලමු. හොඳයි. පළවෙනි දේ සංදර්ශකය. සංදර්ශකය කියන නාමයෙන්ම අපිට හඳුනා දෙනවා දෙයක් දර්ශනය කරනවා කියන එක. ඒ නිසා දුවේ මේ මොනිටර් එකෙන් කරන්නේ දෙයක් අපිට ලබා දෙන එක. ඒ නිසා මීට පෙර ඔයගලන්ට මතක ඇති අපි ඉගෙන ගත්තා පරිගණකයේ තියෙන ප්‍රධාන ක්‍රියාවන් ටික. input, process, output කියලා. මෙන්න මේ ආදානය, සැකසීම, ප්‍රතිදානය කියන ක්‍රියාවන් වලට මෙන්න මේවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලාත් අපිට
දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ මේ මොනිටර් කියන්නේ මොකක්ද? දර්ශනය වීමක්. එහෙනම් අපි පරිගණකයේ පිටතට ලබා ගැනීමක්. ඒ නිසා අපි කියනවා මේ මොනිටර් එක අවුට්පුට් කියලා. මම කියනවා මේ ක්‍රියාවත් ඉංග්‍රීසියෙන් කියනවා. අපි ඉංග්‍රීසි භාෂාවේ මේ තේරුම් දැනගන්නත් ඕන. සිංහල භාෂාවෙන් කියනවා නම් ප්‍රතිදානය. දෙවෙනි එක අපි කීබෝඩ් සලකමු. යතුරු පූර්ව. සමහර විට උඩා දරුවන් දැන් යතුරු පූර්ව භාවිතා කරලා පරිගණකයට දත්ත කියන දේවල් ඇතුළු කරලා ඇති. එහෙනම් පරිගණකයට යතුරු පූර්ව කියන්නේ ආදානය සඳහා භාවිතා කරන උපාංගයක්. ආදානය සඳහා. ඒ කියන්නේ දත්ත ඇතුළු කිරීම සඳහා භාවිතා කරන උපාංගයක්. එහෙනම් කීබෝඩ් එක අපිට කියන්න පුළුවන් ඉන්පුට් උපාංගයක් නැත්නම් ආදානය කියලා. හොඳයි. ඊළඟට නෙත්තුරු භාවිතා කරන මූසිකය නැත්නම් මවුස් කියන උපාංගය බලමු. මවුස් කියන උපාංගයත් අපි භාවිතා කරන්නේ දත්ත ඇතුළු කරන්න. එහෙමනම් අපිට ඒ උපාංගය සඳහා ක්‍රියාවක් තියෙනවා නම් මොකක්ද ක්‍රියාව කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් ඉන්පුට් කියලා. හොඳයි. ඊළඟට අපි බලමු මෙන්න මේ ඒකකේ මොකක්ද? මොකද ඒක නම පද්ධති ඒකකේ නැත්නම් සිස්ටම් යුනිට් කියන එක. ඒ සිස්ටම් යුනිට් කියන ඒකකයේ තුල මොකද සිදු වෙන්නේ? යතුරු පූර්ව මගින් මුසිකේ මගින් දත්ත ඇතුළු කරනවා මේ තැනට. මේක හරියට කර්මාන්ත ශාලාවක් වගේ කියලා මම පෙර දවසකට ඔයගලන්ට කියා දුන්නා. එහෙනම් මේ තුල සිදුවන ක්‍රියාවලිය තමයි process. එහෙනම් අපිට මේ කියන්න පුළුවන් සැකසීම සිදුවන ස්ථානය තමයි පද්ධති ඒකකය. කවදාවත් පුතේ දුවේ මොනිටර් එකක් තුළ සකස් කරනවා නැත්නම් සැකසීම කියලා ගන්න එපා. ඊළඟට කීබෝඩ් එක මවුස් එක නැත්නම් යතුරු උසා මුසිකය තුළ කිසි විටකත් process කියන ක්‍රියාවලිය නැත්නම් සැකසීම ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ නැහැ. මෙන්න සැකසීම ක්‍රියාවලිය තියෙන්නේ එකම ඒකකය තුලයි පරිගණක පද්ධතියක් තුල. ඒ කුමක්ද? පද්ධති ඒකකයයි. සිස්ටම් යුනිට්. කවුරු හරි ඇහුවොත් මේ ස්ථානයේ වටිනාම උපාංගය මොකක්ද කියලා අපිට නම් කරන්න පුළුවන් පද්ධති ඒකකය. මොකද අපිට process කිරීමක් නැතුව සකස් කිරීමක් නැතුව තොරතුරු ලැබෙන්නේ නැහැ. තොරතුරු ලැබෙන්නේ නැත්නම් දුවේ පුතේ පරිගණකයේ අවශ්‍යතාවය අපිට කරගන්න බෑ. ඒක තමයි සත්‍ය කතාව. ඒ නිසා input process output එකේ process කියන ක්‍රියාවලිය නැත්නම් සැකසීම කවුද සිදු කරන්නේ? හොඳට මතක තියාගන්න පද්ධති ඒකකය තුල. ඒ පද්ධති ඒකකය තුල ඊදී සිදුවන ආකාරය අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි. තව මොනවද අපි උපාංග මෙතන හඳුනා ගන්න පුළුවන්? අපිට පුළුවන් මේ මුද්‍රකය හඳුනා ගන්න. මොකද්ද මෙයා කරන්නේ? මුද්‍රකය නැත්නම් printer එක. මේ printer එකෙන් පුළුවන් අපිට මේ සකස් කරපු දේවල් මොකක් කරන්නද? output කරන්න. output කරන්න කියන්නේ ප්‍රතිදානයක් කරන්න. අපි කියමු output එකක් කියන්නේ information එකක්. ඒ කියන්නේ තොරතුරක් තමයි අපි ලබා ගන්න. එහෙම නම් දුවේ පුතේ මේ මුද්‍රකය නැත්නම් print එකේ කරන්නේ output ක්‍රියාව නැත්නම් ප්‍රතිදාන ක්‍රියාව. ඔන්න බලන්න. අපි ක්‍රමයෙන් මේ පරිගණක පද්ධතියේ තියෙන උපාංග ටික ඒවායේ කාර්ය අනුව වර්ග කරගෙන යන්නේ. තව කීපයක් අපිට ඉතුරුයි. අපි බලමු දැන් ඊළඟට මේ නාදක. එහෙම නැත්නම් ස්පීකර්ස් වලින් මොනවාද කරන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවද ස්පීකර්ස් වලින් ශබ්දය sounds අපිට අහන්න පුළුවන් නේද? උඩා දරුවන් ගොඩක් කැමති පරිගණක ක්‍රීඩා වලට. ඒත් පරිගණක ක්‍රීඩාවේ තියෙන sounds අපි අහන්නේ මොනවා වලින්ද? මෙන්න මේ නාදක වලින්. එහෙම නේද දුවේ පුතේ? එහෙමනම් මේ ස්පීකර්ස් කියන්නේ output. නේද? අපිට sound අහනවා කියන්නේ ශබ්ද අහනවා කියන්නේ පරිගණක පද්ධතියේ ඉවතට. හොඳයි. දැන් ඔන්න බලන්න තව මොනවද අපිට ඉතුරුනේ? වෙබ් කැමරාව ඉතුරුණා. නේද? මේ වෙබ් කැමරාවෙන් මොකක්ද අපිට කරන්න තියෙන පහසුකම්? ඔයගොල්ලෝ දන්නවා වෙබ් කැමරාවෙන් ලබා ගන්න දේවල් මොනිටර් එකක් තුලින් දැක ගන්න පුළුවන්. ඊළඟට අපි සංනිවේදන තාක්ෂණය හරහා එහෙම නැත්නම් මෙතන මම ඇඳේ නැහැ අද දිනේදී රවුටරයක් එහෙම නැත්නම් ඩොන්ගල් එකක් භාවිතා කරලා අපිට පුළුවන් අන්තර්ජාලයේ සැරසරන්න. ඒතකොට වෙනත් මිතුරන් හා කතා කරන්න. ඒතකොට ඒ අයට අපේ ස්වභාවය පෙන්වන්න අපේ මුහුණ පෙන්වීම සඳහා භාවිතා කරන්න ඕනේ වෙබ් කැමරාව. එහෙමනම් මේ වෙබ් කැමරාව තුලින් තමයි ඔබේ මුහුණ වීඩියෝ දර්ශනය පරිගණකයේ තුලට ලබා දෙන්නේ. කියන්නේ මොකක් කරන්නේද? ඉන්පුට් කරන්නේ. ඒ නිසා මේ වෙබ් කැමරාවත් අපිට සලකන්න පුළුවන් ඉන්පුට් නැත්නම් ආදාන උපාංගයක් විදියට. ඔන්න අපි මේ පරිගණක පද්ධතියේ සරල උපාංග ටිකක් තමයි විස්තර කරගත්තේ. සංදර්ශකය මොකටද භාවිතා වෙන්නේ? තොරතුරු ලබා ගන්න. ඒ කියන්නේ output ක්‍රියාවලිය. ප්‍රතිදාන ක්‍රියාවලිය.
පද්ධතියකක process විශේෂම ක්‍රියාවලියක් මේක. නිසා හොඳින් මතක තියාගන්න process සැකසීමේ ක්‍රියාවලිය. ඒ සකස් කරන දේ උනම් එළියට ගන්න පුළුවන් ප්‍රතිඵලයක් විදිහට මුද්‍රිත ප්‍රතිඵලයක් විදිහට printer එකකින් නැත්නම් මුද්‍රකයකින්. ඒ නිසා අපි ඒක output කරගන්නවා. ඊළඟට keyboard mouse ඊටාම සරල ආකාරයට අවිධායක ජීවිතයේදී පරිගණකයක් භාවිත කරනකොට නිතරම භාවිත කරන උපාංග දෙක. keyboard එකයි mouse එකයි. යතුරු පුරුවයි මොකද මුසිකයයි. උතර මේ උපාංග දෙකම භාවිත කරන්නේ ආදාන ක්‍රියාවන් සඳහා. මම හින්දා ඔයගලන්ට සටහන් කරලා දුන්නා input කියලා ඒ දෙක. ඊළඟට නාදක ශබ්දය අහන්න output. වෙබ් කැමරාව වීඩියෝ දර්ශන ඇතුළු කරන්න. ඒ නිසා අපිට input. මෙන්න මෙවැනි ආකාරයට පරිගණක පද්ධතියේ කොටස් ටික ප්‍රධාන ආකාර තුනකට දැනට අපි බෙදුවා. මොකද්ද කොටස් තුන? input කියන වර්ග ටික තියෙනවා. process කියන එක යුනිට් එකක් ඒකකයක් අපි හඳුනාගත්තා. ඊළඟට output කියලා තියෙන ඒකක රාශියක් තියෙනවා. හරි. එහෙමනම් අපි දැන් මේ උපාංග ටිකම ඊමායේ කාර්ය අනුව බෙදමු. ඒ කියන්නේ විවිධ ප්‍රධාන කාර්ය දැනට අපි තුනක් ඉගෙන ගත්තා. ඒක තමයි මූලිකම කාර්ය තුන. හැබැයි තව කාර්ය කීපයක් මෙතෙන්ට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ අපි දැන් බලමු ඒ ඔයගොල්ලෝ දැක්ක උපාංග ටිකයි අපි මතුවට ඉගෙන ගන්න හදන උපාංග ටිකයි කොහොමද වෙන් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට පරිගණකයේ කාර්ය අනුව කොටස් වලට බෙදා ගන්න පුළුවන්. අපි බලමු අපි දන්නේව තියෙනවා. ආදාන උපක්‍රම කියලා තමයි පළවෙනි අවස්ථාව අපි සලකන්නේ. පළවෙනි උපාංග වර්ගය අපි හඳුන්වන්නේ. එතකොට අපිට ඒකට කියන්න පුළුවන් input devices කියලා. දෙවෙනි වර්ගය හඳුන්වන්න පුළුවන් අපිට output devices කියලා. output devices කියන්නේ ප්‍රතිදාන උපාංග. නැත්නම් ප්‍රතිදාන උපක්‍රම. මේ උපක්‍රම කියන එක ලිව්වයි කියලා ඔයගලන් අවබෝධ කරගන්න එපා. මේ උපක්‍රම කියන්නේ ක්‍රමයක් කියන එක කියලා. මේ උපක්‍රම කියන්නේ devices නැත්නම් උපාංග කියන එකම තමයි. හොඳයි. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් output devices. දෙවෙනි වර්ගය ප්‍රතිදාන උපාංග. අපි දැක්ක දැන් ඒවා ඊට කලින් සටහනේදී ආදාන උපක්‍රම නැත්නම් input devices කීපයක් තිබ්බා. output devices කීපයක් තිබ්බා. නැත්නම් ප්‍රතිදාන උපක්‍රම කීපයක් තිබ්බා. ඊළඟට අපිට පුළුවන් මධ්‍යම සැකසුම් ඒකකය පරිගණන මධ්‍යම සැකසුම් ඒකකය අපි කියනවා central processing unit නැත්නම් කවුරුත් දන්න CPU. හැබැයි මේක දෙයක් අපි නැවත මතක් කරගන්න ඕන. සමහර අවස්ථාවලදී මේ සිස්ටම් යුනිට් එකට CPU කියලා කියනවා මේකට. ඒක වැරදි. ඒක මම අදාළ කරන්නේ ඔයගොල්ලෝ ඉදිරියේදී රජයේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනකොට හරි වාර පරීක්ෂණයකට මුහුණ දෙනකොට හරි මේ වැරද්ද කරන්න එපා. මේ central processing unit කියලා අපි කියන උපාංගය මේක නෙමෙයි. මේකට කියන්නේ සිස්ටම් යුනිට් කියලා. මේකට කියන්නේ සිස්ටම් එක. මම ඒක එවලේ කිව්වා. එහෙනම් මේ තියෙන්නේ මධ්‍යම සැකසුම් ඒකකය central processing unit. ඒක මේ තුල තියෙන්නේ. මේ තුල ඇතුළත තියෙනවා. හරි අපි ඒක බලමු ඉතින්. අපි ඊළඟට හතරවෙනි වර්ගයේ විදිහට ගන්නවා ප්‍රධාන මතකය. ප්‍රධාන මතකය. ඊළඟට අපිට සලකන්න පුළුවන් ආචාර්ය උපක්‍රම. ආචාර්ය උපක්‍රම කියන්නේ ඕන අපි මීට පෙර මේ අවස්ථා ටික සාකච්ඡා කරේ නැහැ. මේ අවස්ථා ටික තමයි ගොඩක්ම අපි සාකච්ඡා කරේ. ආචාර්ය උපක්‍රම කියන්නේ storage devices. ඒ කියන්නේ අපිට උදාහරණයක් ගන්න පුළුවන් pen drive එක. එහෙම නැත්නම් CD එක. එහෙම නැත්නම් DVD එක. අන්න ඒ දේවල් තමයි පුතේ ආචාර්ය උපක්‍රම කියලා වර්ග කරන්නේ. දත්ත තැන්පත් කරන උපාංග. ඊළඟට 6 වෙනි එක sannivedana උපාංග. sannivedana උපාංග කියන්නේ මොනවාද? මම ඒකත් චුට්ටක් මතක් කළා. sannivedana උපක්‍රම එහෙම නැත්නම් sannivedana උපාංග. ඒ කියන්නේ communication devices. dongle එක වගේ දේවල්, router වගේ දේවල්. ඒව තමයි sannivedana උපාංග කියලා නැත්නම් sannivedana උපක්‍රම කියලා අපි සලකනවා. එතකොට මෙන්න උපාංග ටික. ආදාන උපක්‍රම,
input devices විදියට, ප්‍රතිදාන උපක්‍රම output devices විදියට, මධ්‍යම සැකසුම් ඒකකයේ central processing unit එහෙම නැත්නම් CPU විදියට, ප්‍රධාන මතකය main memory විදියට, ආජන උපක්‍රම කොහොමද storage devices විදියට, සංනිවේදන උපක්‍රම communication devices විදියට. මෙන්න මේ උපාංග ටික අපි සලකනවා පරිගණකයේ තියෙන කාර්ය අණුව බෙදෙන ප්‍රධාන කොටස් විදියට. ඉතින් දුවේ පුතේ අපේ මේ උපාංග ටිකේ උදාහරණයන් මොනවද කියලා මම එක බැගින් කිව්වොත් උදාහරණ ආදාන උපක්‍රම සඳහා තියෙන්නේ keyboard mouse අපි ඉගෙන ගත්ත දේ. ඊළඟට ප්‍රතිදාන උපක්‍රම කියන්නේ මොනවද? printer තිබුණා, monitor තිබුණා. ඊවර සටහනින් මම කියන්නේ. මධ්‍යම සැකසුම් ඒකකය අපිට හඳුනා ගන්න බැරි වුණා. ඒ තුල තියෙන්නේ මොකද්ද? system unit එක අපි හඳුනාගත්තා. ඒක තුල මේක තියෙනවා. main memory එකත් අපිට දක් ලැබුණේ නැහැ බාහිරින්. එහෙනම් මේ දෙකම බාහිර උපාංග නෙවෙයි. ආචන උපක්‍රම අතරින් storage devices එකක් මම හඳුනා දුන්නා DVD පමණයි. සංනිවේදන උපක්‍රම මේ සටහනේ අපි ඉගෙන ගත්තේ නේද? එහෙනම් මෙන්න පරිගණකයේ තියෙන ප්‍රධානම කාර්ය අණුව උපාංග ටික. ඒ නිසා මේ උපාංග ටික එකතු කරලා අපිට පුළුවන් විවිධ ක්‍රියා බහුකාර්යතාව දක්වන හොඳ මැෂින් එකක් නේ පරිගණකය කියන්නේ. ඒ නිසා විවිධ ක්‍රියා ඉටු කරගන්න මේ හැම උපාංගයක්ම interrelated කියලා කියනවා. ඒ කියන්නේ එකිනෙක බද්ධ වෙලා වැඩ කරන්නේ. කවුරුත් තනි තනියෙන් වැඩ කරන්නේ නැහැ. සමහර මිනිසුන් නම් සමහර මිතුරන් නම් ඔයගොල්ලන්ගේ තනි තනියෙන් වැඩ කරනවා. නමුත් සාමූහිකව තමයි මේ පරිගණකයේ පද්ධතිය තුළ තියෙන මේ සියලුම උපාංග වැඩ කරන්නේ. ඒක විශේෂත්වයක්. ඒ සාමූහික නැත්නම් group work එකක් තියෙනවා. කණ්ඩායම් හැඟීමෙන් මේ හැමෝම වැඩ කරනවා. ඒ නිසා අපිට ප්‍රතිඵලය කීයද? 100%යි. වේගයත් 100%යි. ඊළඟට ඒ අදාළ කාර්යයක් කිරීමේ හැකියාවත් 100%යි. ඊට හේතුව මේ සියලුම දේවල් එකිනෙක බද්ධයි. ඒ නිසා තමයි දුපුතේ පරිගණකයක් පද්ධතියක් කියලා කියන්නේ. පරිගණකය කියන්නේ නිකම්ම යුනිට් එකක් නෙමෙයි. කම්පියුටර් යුනිට් කියලා කියන්නේ. කම්පියුටර් සිස්ටම් කියලා කියන්නේ. ඒ කියන්නේ පද්ධතියක්. සිස්ටම් එකක්. ඒක වැදගත්. එනම් පරිගණකය කියන්නේ සිස්ටම් එකක් කියන්නේ මෙන්න මේ උපාංග රැසක එකතුව interrelated විදියට, ඒ කියන්නේ එකිනෙක සම්බන්ධ වෙලා ක්‍රියා කරනවා. ඒ නිසා අපි පද්ධතියක් කියලා හඳුන්වනවා. හොඳයි. එහෙමනම් අපි ඊළඟ කොටස සාකච්ඡා කරමු ආදාන උපක්‍රම ගැන. ඒක අපි හිතනවා ඊළඟ කොටසේදී අපි බලාපොරොත්තු වෙමු. ඔබ සමට ආයුබෝවන්.